හරි. අයිබෝන් සියලු දෙනාටම අපි දැන් පටන් ගන්න යන්නේ 20යි 22 පන්තියේ පාඩම තමයි කරගෙන යන්නේ අපිට නැවතිච්ච තැනින්. ඒතර මම හැමෝටම සාධාරණයක් වෙන්න පොඩ්ඩක් පිටිපස්සට ඇවිල්ලා පාඩම කරගෙන යන්නම් මාතෘකාව විදිහටම. එතකොට හැමෝටම සාධාරණයක් වෙයි නුවර සහ කෑගල්ලේ සියලුම ළමයිට. ඒ හින්දා මේ ගැලපෙන විදිහට වැඩේ කරගෙන යන්න උත්සාහ කරන්න. ඉතින් අපි ඉස්සරම පටන් ගමු. මෙතෙන්දී මම හිතේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ මුල කොටස් ටික අවසන් කරලා අපිට ඝර්ෂණයට තමයි ඉවර කරපු මාතෘකාව සමහර පන්තිවල මට මම ඝර්ෂණයෙන්ම පාඩම පටන් ගන්න කියලා තීරණය කරවුවා. ඝර්ෂණය හරි මාතෘකාව ලියා ගන්න ඔයගොල්ලෝ ඝර්ෂණය කියලා. හරි ඝර්ෂණය මොකද මේක ගොඩක් වැදගත් වෙනවා එතනින් ඉස්සරහා තියෙන පාඩම් වලටත් අපිට. ඒ කියන්නේ භ්‍රමණ චලිතය, උත්චලිතය වගේ දේවල් වලටත් සහ අනාගතේ යන පාඩම් වලටත් ඝර්ෂණය කියන දේ ගොඩක් වැදගත් වෙන කොටසක් වෙනවා. ඒ හින්දා තමයි මේක මෙතෙන්දී මතක් කිරීමක් කරන්නේ. ඔයගොල්ලන්ගේ ජවය ඇති කිරීමේ අපේක්ෂාවෙන්ම තමයි මේක කරන්නේ. හරි. එතකොට අපි කතා කරන යම් පාඩම මොකක්ද ඝර්ෂණයක් කියලා කියන්නේ? ඝර්ෂණයක් කියලා කියන්නේ ස්පර්ශ පුෂ්ඨ දෙකක් අතරින් හරිද? ස්පර්ශ පුෂ්ඨ දෙකක් අතරින් එකක් චලනය වෙනවා නම් හරි චලනය වෙන්න උත්සාහ කරනවා නම් වක්ත ස්පර්ශ පුෂ්ඨ දෙකක් අතරින් එකක් චලනය වෙනවා නම් හරි චලනය වෙන්න උත්සාහ කරනවා නම් හරි ඊට විරුද්ධව හට ගන්නා බාහිර බලයට කියනවා ඝර්ෂණ බලය කියලා. මොකද කියන්නේ? ඊට විරුද්ධව හට ගන්න බාහිර බලය කියනවා ඝර්ෂණ බලය කියලා. يعني ස්පර්ශ පුෂ්ඨ දෙකක් අතරින් එකක් චලනය වෙනවා නම් හරි චලනය වෙන්න උත්සාහ කරනවා නම් හරි ඊට විරුද්ධව හට ගන්නා බාහිර බලය ඝර්ෂණ බලය වෙනවා. හරි මෙහෙම මතක තියාගන්න. දැන් ඝර්ෂණ බලයක් කිව්වහම ඝර්ෂණ බලය කියන එක නම් හැම වෙලාවෙම ඇති වෙන චලිතයට පටහැනියෝ. කියන්නේ මොකක් හරි වස්තුවක් ඔන්න ස්පර්ශ පුෂ්ඨ දෙකක් තියෙනවා. මම මේක පොඩ්ඩක් ગેප් එක තියලා අඳිනවා. එහෙම අඳින්නේ මේ ස්පර්ශයෙන් වෙලා තියෙන කියන එක පෙන්වන්න බැරි වෙන. මොකද බල පහසුවෙන් මට ලකුණු කරගන්න ඕන හින්දා. ඒකට මොකක් හරි වස්තුවක් මත මේ පැත්තට බලයක් යදනවා නම් F කියලා. මේක චලිත වෙන්නේ මේ පැත්තටනේ. එහෙනම් මෙන්න මේ පුෂ්ඨය මත ඊට චලිතයට විරුද්ධව තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. මෙයා තමයි F ඝර්ෂණය කියන්නේ. ඒතර පුතා මේ යට පුෂ්ඨය තියෙනවා නේද? මෙහෙට ඇතිවෙච්ච ඝර්ෂණ බලයේ විශාලත්වයට සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් අනිත් පැත්තට ඇති වෙනවා. ඒකත් F ඝර්ෂණය තමයි. ඒතර මේ දෙන්න ක්‍රියාපතික්‍රියා විදිහට සලකන්න පුළුවන්. කවුද? ක්‍රියාපතික්‍රියා කියලා සලකන්න පුළුවන්. ඒතර ස්පර්ශ පුෂ්ඨ දෙක අතර කිසිම චලිතයක් නැත්තම් මොකක් හරි වස්තුවක් තියෙනවා. ඒක ස්පර්ශ පුෂ්ඨ දෙක අතර නිකන් ඔහොම තියලා තියෙනවා නම් මේ අතර ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. කෙලිම ඝර්ෂණ බලය කීයද? කෙලිම බිඳුවයි. සමාන බිඳුවක්. ඒ තවත් මෙහෙම එකක් තියෙනවා. මොකක් හරි දෙයක් ගත්තොත් එහෙම සම්පූර්ණ පද්ධතියක් විදිහට යනවා කියලා හිතන්නකො. මේ පද්ධතියක් විතර මේ ඔක්කොලාම යනවා. එකම වේගයකින් ගමන් කරනවා. වී. එකම වේගයකින් ගමන් කරනවා කියන්නේ බාහිර බල මොනවත් නැහැ. නිශ්චිත ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මේ අතර සාපේක්ෂ චලිත මොනවත් නැහැ මේ පද්ධතියේ. මේ පද්ධතියේ සාපේක්ෂ චලිතයක් නැහැ. සාපේක්ෂ චලිතයක් නැහැ කියන්නේ ඝර්ෂණ බලය තියෙනවද? ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. ඝර්ෂණයක් කියන එක නා ඇති වෙන්නේ නැහැ. ඝර්ෂණය බිඳුවක් කරනවා. ඝර්ෂණය මොකද වෙන්නේ? බිඳුවක් බවට පත් වෙනවා. හරි. ඒතර ස්පර්ශ පුෂ්ඨ අතර ඇති වෙන ඝර්ෂණ බලය කියන්නේ ඔන්න ඕකට. මොකද්ද? ස්පර්ශ පුෂ්ඨ දෙකක් අතර එකක් චලනය වෙනවා නම් හරි චලනය වෙන්න උත්සාහ කරනවා නම් හරි ඊට විරුද්ධව හට ගන්නා බාහිර බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. ඊට විරුද්ධව තියෙන බාහිර බලයට කියනවා ඝර්ෂණ බලය කියලා. හරි. ඔය ටික පොඩ්ඩක් සටහනක් දාගන්න ඉස්සරම. ඔය ටික සටහනක් දාගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපි යමු ඕකේ ඊළඟ කොටස් වලට. ඒතර මේ ස්පර්ශ පුෂ්ඨ අතර ඇති වෙන ඝර්ෂණ බලය ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ සම්බන්ධව කතා කරන්න තමයි අපි යන්නේ. අපි එතෙන්ට එමු. ඒකෙදි පොඩි පැහැදිලි කිරීමක් මම කරලා එතෙන්ට එන්නම්. මොකද පොඩි මේ පැහැදිලි කිරීමත් එක්ක තමයි මේක අල්ලගෙන යන්න ලේසි වෙන්නේ. එහෙනම් අපි ඉස්සරහ මේ පැහැදිලි කිරීම අරගෙන එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන එක කතා කරමු. ඒතර මොකක් හරි ස්පර්ශ පුෂ්ඨ දෙකක් ගත්තාම ඒ ස්පර්ශ පුෂ්ඨ දෙක අතර තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා. උපරිම ඝර්ෂණ බලයක් තියෙනවා. කියන ඔයගොල්ලෝ හිතනවා ඇති නිකක් මොකක් හරි වස්තුවක් මෙහෙම තියාගෙන ඒ අදාළ වස්තුව මෙහෙම තියාන තල්ලු කරනවා කියලා හිතන්නකෝ. පොඩි තල්ලුවකදී තල්ලු වෙන්නේ නැති වස්තුවක් ටිකක් අර බලය වැඩි කරලා තල්ලු කරද්දී අන්න තල්ලු වෙන්න පටන් ගන්නවා. එතකොට
මොකක් හරි සීමාවක බලයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම මොකක් හරි වස්තුවක් කියලා හිතන්නකෝ. හරි. මේක තල්ලු කරනකොට මේ වස්තුව නිව්ටන් 10ක් දුන්නොත් හෙල්ලෙන්නවත් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වස්තුව මත නිව්ටන් 15ක් යොදනකොට මෙන්න මේ වස්තුව නිකන් ඔන්න මෙන්න චලනය වෙන ඔන්න මෙන්න අවස්ථාවට එන්න පුළුවන්. ඔන්න මෙන්න අවස්ථාව නිකන් යන්න ඔන්න මෙන්න වගේ. අන්න එහෙම වෙනවා කියන්නේ අන්නේ ඔන්න මෙන්න අවස්ථාව තමයි මේ ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර තියෙන පුළුවන් උපරිම ඝර්ෂණ බලය. මොකද්ද? උපරිම ඝර්ෂණ බලය. උපරිම ඝර්ෂණ බලය කියන්නේ අන්න යාට. ඒතර එන් ඒක අපි හඳුනගත්තොත් අපිට එතනින් එහාට කතා කරගෙන යන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහට මොකක් හරි ස්පර්ශ පෘෂ්ඨ දෙකක් ගත්තොත් තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. උපරිම ඝර්ෂණයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. කියලා කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියනවා. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණය. ඒක සාමාන්‍යයෙන් FC කියලා හඳුන්වනවා. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියනවා. මොකද්ද සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ? ස්පර්ශ පෘෂ්ඨ දෙකක් තිබ්බාම ඒක අතර තියෙන පුළුවන් උපරිම ඝර්ෂණ බලය. කියන්නේ චලිත වෙන්න ඔන්න වෙන්න අවස්ථාව. ඊට වඩා වැඩි බලයක් දීපු ගමන් අනිවාර්යෙන් වස්තුව චලිත වෙනවා. ඊට වඩා අඩු බලයක් දුන්නොත් වස්තුව චලිත වෙන්නේ නැහැ. අන්නේ අවස්ථා තුන යටතේ ඝර්ෂණ බලයේ අර්ධක්‍යියම් තුනක් තියෙනවා. අපි ඒක තමයි කතා කරන්න එන්නේ. අන්න අපි එතෙන් එමු ඉස්සරහම. හරි. ස්පර්ශ පෘෂ්ඨ දෙකක් ගත්තොත් උපරිම ඝර්ෂණ බලය කවුද? එයාට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හරි. අපි මෙහෙම හිතන්න ඝර්ෂණ බලය ගත්තාම ඝර්ෂණ බලය කියන්නේ මට ප්‍රධාන කොටස් දෙකක් බෙදන්න පුළුවන්. ඝර්ෂණ බලය. බලය. ඒ කියන්නේ මේ අදාළ වස්තුව චලිත වෙන්න පෙර ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය. ඒකට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. චලිතයට පෙර අවස්ථාව. මොකද්ද? අදාළ වස්තුව අපි කියනවා චලිතයට පෙර. චලිත වෙන්නේ නැහැ. අපි කියනවා චලිතයට පෙර අවස්ථාව. අදාළ වස්තුව මොකද වෙන්නේ? එයා චලිත වීමකට ලක් වෙන්නේ නැහැ මෙන්න මේ ක්‍රියාවලියේදී. හරි. ස්ථිතිකය. ඊට පස්සේ අපි කියන ඊළඟ අවස්ථාවේ එයාට අපි කියනවා ගතිකය කියලා. ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණයේ විශේෂත්වය වෙන්නේ අදාළ වස්තුව මොකද වෙන්නේ? චලිත වීම ආරම්භ කරලා තියෙන්නේ. චලිත වෙන්නේ. අදාළ වස්තුව චලිත වෙනවා. මෙන්න මේ ස්ථිතික ඝර්ෂණය කියන එක නා ප්‍රධාන වශයෙන් ආයි කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් ආයි කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි ස්වයං සීරුමාරු ඝර්ෂණය. ස්වයං සීරුමාරු ඝර්ෂණය. ස්වයං සීරුමාරු අවස්ථාව. මම ඒක පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ අනිත් එක තමයි සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. ඒතර ඔන්න ඔය ටික තමයි ඝර්ෂණ බලයට අපිට විස්තර කරලා කතා කරන්න තියෙන්නේ. හොඳට අහගෙන ඉන්න මහා ලොකු දෙයක් නෑ. මේ පාඩම තේරුම් ගන්න උත්සාහයක් තියෙන්න ඕන. එමුණොත් මේ පාඩම හරි ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒතර මොකද්ද? ඔන්න චලිතයට පෙර අවස්ථාව, ස්ථිතික ඝර්ෂණය, ස්වයං සීරුමාරු ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණයයි. චලිත වෙන අවස්ථාවේ ක්‍රියාත්මක කෙනෙක් කරා ගතික ඝර්ෂණය. ඒතර මට ওই ටික පැහැදිලි කරන්න ලේසි වෙන තමයි මම අර ස්පර්ශ පෘෂ්ඨ දෙකක් අතර තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය කියලා කලින්ම පොඩ්ඩක් කියලා දුන්නේ. හරි? රයිට්. ඔකේ පොඩි සටහනක් දාගන්න ඔයගොල්ලෝ ඉක්මනට ගහගන්න. නෝට් එක සම්පූර්ණ කරගන්න. නෝට් එක ඔයගොල්ලෝ ලියා ගන්න ඔය විදිහට බල බල නෝට් එක ලියාගෙන ඒක සම්පූර්ණ කරගන්න. ඊට අමතරව ගැටලුවක් වෙන හැම අවස්ථාවකම ක්ෂණිකව මාව සම්බන්ධ කරගන්න. ක්ෂණිකව සම්බන්ධ කරගෙන ඒ ගැටලුව निराකරණය කරගන්න. ඒතර ඔයගොල්ලන්ගේ ගෲප් වලට අදාළ ප්‍රශ්න යොමු කරන්න, ගැටලු යොමු කරන්න. පේපර්සුත් මම ඒ විදිහටම ලැබෙන්න සලස්වා ඔයගොල්ලන්ට ඒවා ලියලා දෙන්න. ඊට පස්සේ මම ඒවා බලලා දෙන්නම් ඔයගොල්ලන්ට ඒ සුපුරුදු විදිහට. හරි. ඊට පස්සේ අපි බලමු දැන් ඝර්ෂණ බලය ඇති වෙන ආකාරය සම්බන්ධව. ඒතර ඕකේ වෙන්නේ මෙන්න මෙහෙමයි. හරි. මෙන්න මෙහෙමයි. ඔන්න තියෙනවා ඝර්ෂණ බලය කියන එක නා. හරි. මෙන්න හිතන්න මොකක් හරි වස්තුවක් තියෙනවා. එයා මොකක් හරි පුෂ්ඨයක් මත තියලා තියෙනවා. මම පුෂ්ඨයක් මත තියලා තියෙනවා. එතකොට මෙහෙට බලයක් යොදනවා අපි හිතමු මොකක් හරි බලයක් යොදනවා කියලා. හිතන්න. මේ පුෂ්ඨය අතර තියෙන පුළුවන් උපරිම ඝර්ෂණ බලය. එහෙම නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය මම නිව්ටන් 100යි කියලා දන්නවා. ඒ කියන්නේ මේ පැත්තට දාන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 100යි කියලා දන්නවා. රයිට්.
එහෙම වුණොත් තියෙන පුළුවන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 100යි. ඊට වඩා වැඩි වෙන්න බෑ. ඊට වඩා අඩු වෙන්න පුළුවන්. මේ පොඩ්ඩක් අපි විස්තර කරගමු. ඒතර මෙහෙමයි. ඔන්න මොකක් හරි වස්තුවක් තියෙනවා. ඒ වස්තුවට ඔය වස්තුව තමයි සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 100යි කියලා අපි දන්නවා. මේ පැත්තට දානවා නිව්ටන් 10ක බලයක්. ඝර්ෂණ බලය කීයද? ඒතර පුතා මේ ඝර්ෂණ යොදලා තියෙන බලය නිව්ටන් 100ට කිට්ටු නෑනේ. නිව්ටන් 100ට සමානක් නෑ, කිට්ටුත් නෑනේ කොහොමද? එහෙම වුණොත් ඔය අවස්ථාවේදී ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය තමයි ඇත්තටම ස්වයං සීරුමාරු ඝර්ෂණය කියලා කියන්නේ. ස්වයං සීරුමාරු ඝර්ෂණය කියලා කියන්නේ එයා සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් ක්‍රියාත්මක කරන අවස්ථාවක් නම් යොදන බලයත් එක්කම යොදන බලයට සමානුපාතිකව ස්වයං සීරුමාරු ඝර්ෂණයත් වැඩි කර ගැනීම සිදු කරනවා. නිකම්ම වැඩි කර ගන්න එන්න. ඒකට කියනවා ස්වයං සීරුමාරු ඝර්ෂණය කියලා. ඒ කියන්නේ මෙයා නිව්ටන් 10ක් හදද්දී කිසිම කතා දෙකක් නැහැ. මේ පැත්තට තියෙන ඝර්ෂණ බලය පුතේ කෙලින්ම නිව්ටන් 10ක් වෙනවා. කීයක් වෙනවද? 10ක් වෙනවා. ඒ චලනය වෙන්නේ නැහැ නේද? එතකොට 10ට 10ක් දී ගත්ත ගමන් ඇති. චලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර හිතන්න. ඒතර ස්පර්ශ පුෂ්ඨ අතරේ අපි හිතුවොත් එහෙම නිව්ටන් 80ක බලයක් යදුවොත් ඒත් ඝර්ෂණ බලය කීයද? අන්න ඝර්ෂණ බලය 80ක් දක්වා වැඩි වෙනවා. ඔකට මොනවද කියන්නේ? ස්වයං සීරුමාරු බල කියලා අත්‍තරම කියන්නේ. ස්වයං සීරුමාරු ඝර්ෂණය. කීයක් වෙනවද? 80ක් දක්වා වැඩි වෙනවා. ඊට පස්සේ මෙහෙම හිතන්න. ඔන්න නිව්ටන් 90ක් යදනවා. 90යි නිව්ටන් බලයක් යදුවා කියලා කියන්නේ. අන්න ඝර්ෂණ බලය කී දක්වා වැඩි කර ගන්නවද? ඝර්ෂණ බලය 90යි නිව්ටන් දක්වා වැඩි කර ගන්නවා. ඝර්ෂණ බලය 90යි නිව්ටන් දක්වා වැඩි කර ගන්නවා. ඒත් මොනවද? චලිත වෙන්නේ නැහැ. ඒක මොනවද? ස්වයං සීරුමාරු ඝර්ෂණ බලය. ඊට පස්සේ හරියටම අන්න නිව්ටන් යදනවා 100ක බලයක්. අපි හිතමු F යදනවා නිව්ටන් 100ක බලයක්. එහෙනම් මොකද වෙන්නේ වස්තුව? අන්න චලිත වෙන්න උපරිම අවස්ථාව. එන්න එහෙනම් ඝර්ෂණ බලය කීයක් වෙනවද? ඝර්ෂණ බලයේ උපරිම අවස්ථාව සීමාකාරී ඝර්ෂණ බලය. නිව්ටන් 100. ඔය උපරිම අවස්ථාව. හරි. ඒත් වස්තුව චලිත වෙන්නේ නැහැ. කියන්නේ ඔය අවස්ථා ටික සියල්ලම කතා කරොත් එහෙම මෙතන මේ දීලා තියෙන පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව, එවැගේම හතරවෙනි අවස්ථාව. ඒතර ඝර්ෂණ බලයේ අවස්ථා දෙකක්, සම්දිස්ථාන දෙකක් ඔතන තිබ්බා. එකක් ස්වයං සීරුමාරු අවස්ථානික උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. ඔය අවස්ථා දෙකේදීම වස්තුව චලනය වීමකට ලක් වෙන්නේ නැහැ. හැබැයි ඔయిత වඩා වැඩි බලයක් දීපු ගමන් කියන්නේ උදාහරණයක් විදිහට හරි අපි හිතමුකෝ නිව්ටන් 101ක් දැම්මා කියලා. 101යි නිව්ටන් බලයක් දුන්නොත් අන්න වස්තුව අනිවාර්යෙන් චලනය වෙනවා. හැබැයි පුතා එතකොට ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය. ඒ කියන්නේ වස්තුවක් චලනය වෙන්න පටන් ගත්තට පස්සේ ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණය කියලා. වකිලා කියන්නේ ගතික ඝර්ෂණය කියනවා. අන්න චලනය වෙනවා. හැබැයි ගතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සෑම විටම චුට්ටක් අඩුයි. මේක දැන් හරියට 98ක් 99ක් ඔය වගේ නිව්ටන් ප්‍රමාණයක්. චුට්ටක් අඩුයි. වැඩි පැහැදිලිද? හරි. ඔන්න ඝර්ෂණ බලයේ ප්‍රධාන අවස්ථා ටික තුනක් තියෙනවා. එකක් ස්වයං සීරුමාරු අවස්ථාව, දෙක සීමාකාරී අවස්ථාව, තුන ගතික ඝර්ෂණය. එන වස්තුව චලනය වෙන්න පටන් ගත්තට පස්සේ ක්‍රියාත්මක වන ඝර්ෂණය. හරි. right. පැහැදිලිද? හරි. ඔගේ සටහනක් ඉස්සරම දාගන්න. සටහනක් දාගෙන අපි විස්තරය ලියාගමු. ඊට පස්සේ එතනින් එහාට කතා කරගෙන යමු. හරි. ඒක ලියන මාතෘකාව ලියන ස්වයං සීරුමාරු ඝර්ෂණය කියලා. ස්වයං සීරුමාරු ඝර්ෂණය කියලා ලියන මාතෘකාව. ඒක එතන ලියා ගන්න මෙහෙම. ස්වයං සීරුමාරු ඝර්ෂණය. ස්පර්ශ පුෂ්ඨ අතර පැවතිය හැකි උපරිම ඝර්ෂණ බලයට වඩා ස්පර්ශ පුෂ්ඨ අතර පැවතිය හැකි උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යොදන විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි මෙම ඝර්ෂණ බලය යොදනු ලබන බලය සමග වැඩිවීම සිදුවන අතර
වැඩිවීම සිදු වන අතර එය ස්වයං සීරු මාරු ඝර්ෂණය ලෙස හඳුන්වයි. එය ස්වයං සීරු මාරු ඝර්ෂණය ලෙස හඳුන්වයි. ස්වයං සීරු මාරු ඝර්ෂණය ලෙස හඳුන්වයි. එච්චරයි. ඒතර පුතා ඔයාට කියනවා මේ ස්වයං සීරු මාරු බල කියලා. ස්වයං සීරු මාරු බල. ඔය ස්වයං සීරු මාරු බල ගත්තාම මහා පරිමාණ ස්වයං සීරු මාරු බල ගොඩක් නැහැ. හරි. ඔය ඝර්ෂණයේ ස්වයං සීරු මාරු බලයක්. ඊට අමතරව ස්වයං සීරු මාරු බලයක් වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. මම අපිට පැහැදිලි කිරීමක් දෙන්නම්. අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊට අමතරව ඝර්ෂණ බලයට ආය එක්කෙනෙක් තමයි තන්තුවක් ගත්තොත් තන්තුවක ආතතිය වගේ. ආතතිය. ඒ කියන්නේ යොදන බලයත් එක්ක එයා නිකම්ම වෙනස් කරගන්නවා. යොදන බලයත් එක්ක වෙනස් කරගන්නවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ගැන ගත්තොත් උදාහරණයක් විදිහට මම මෙතන මෙහෙරින් අඳින්නම්. එහෙම ගත්තොත් එයාගේ එන්න මේවා වැඩි කරන්න අන්න ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. කියන්නේ යොදන බලයත් එක්ක අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? වැඩි කරගන්නවා. ඊට අමතරව මේ තන්තුවක් ගැන හිතන්නකො. මොකක් හරි තන්තුවක් ගැට ගහලා මෙහෙට අදිනවා. මෙහෙට බලය වැඩි කර අදින්න ඒකට ගැළපෙන පරිදි මේ තන්තුවේ ආත්‍යාත්මක දෙන්නේ. එයා වැඩි කරගන්නවා. ඒතර ඒ වගේ බල වලට මොනවද කියන්නේ? අපි කියනවා ස්වයං සීරු මාරු බල කියලා. මොනවද කියන්නේ යාට? ස්වයං සීරු මාරු බල කියලා අපි කියනවා. රයිට්. අන්න ඝර්ෂණ බලයේ පළවෙනි අවස්ථාව ස්වයං සීරු මාරු ඝර්ෂණය. මොනවද? ස්වයං සීරු මාරු ඝර්ෂණය අවස්ථාව තමයි ඔය අපි පැහැදිලි කරගන්නේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? හොඳට මතක තියාගන්න ස්වයං සීරු මාරු අවස්ථාව කියලා කියන්නේ ඝර්ෂණ බලයේ තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු අවස්ථාව. රයිට්. අපි දෙවෙනි මාතෘකාව ලියමු. ලියන්න සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය යන්නේ යටතේ ස්පර්ශ පුෂ්ඨ අතර පැවතිය හැකි උපරිම ඝර්ෂණ බලය. මොකද්ද? ස්පර්ශ පුෂ්ඨ අතර පැවතිය හැකි උපරිම ඝර්ෂණ බලය. අන්න හරි. මෙන්න මේ අවස්ථාවේ විශේෂත්වයක් තියෙනවා. නොය සීමාකාරී ඝර්ෂණ බලය තියෙන අවස්ථාවේදී. සීමාකාරී ඝර්ෂණ බලය තියෙන අවස්ථාවේදී ඔය සීමාකාරී ඝර්ෂණ බලය කියන එක නා අභිලම්බ ප්‍රතික්‍රියාවට ස්ථාතර ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. කාට සමානුපාතික කියන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. නේ ස්පර්ශ පුෂ්ඨ අතර පවතින ඝර්ෂණ බලයේ උපරිම අවස්ථාව. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ අවස්ථාව අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒතර ඕක සමානුපාතික නැති කරන්න අපි නියතයක් දාන්න ඕන. F සීමාකාරී සමානයි ඒ නියතය අපි හඳුන්වනවා μ කියලා. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය. μ කියන්නේ නියතයක්. එයා සීමාකාරී ඝර්ෂණ සංගුණකය වෙනවා. සීමාකාරී ඝර්ෂණ සංගුණකය. ස්පර්ශ පුෂ්ඨ අතර පවතින මොන බලය. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය කියලා. හරි. අපි මෙහෙම බලමු. ඒතර ඔය සීමාකාරී ඝර්ෂණ සංගුණකය. එහෙම නැත්නම් මියු සීමාකාරී කියන එක නා රඳා පවතින්නේ. අතර මේ පුෂ්ඨ ස්වභාවය මත. පුෂ්ඨ ස්වභාවය මත රඳා පවතිනවා. කවර මතද? පුෂ්ඨ ස්වභාවය මත. මත. එතකොට අපි දැනටමත් දන්නවා F සීමාකාරී කියන්නේ mu r කියලා ලියන්න පුළුවන් කියලා. ඔකෙන් mu කියන එක නම මට ගත්තොත් ලියන්න පුළුවන් F සීමාකාරී බෙදීම r කියලා. F සීමාකාරී බෙදීම r කියලා ලියන්න පුළුවන්. right. හරි. අපි දන්නවා mu කියන එක නම ලියන්න පුළුවන් F සීමාකාරී බෙදීම r කියලා. එතන අපි දන්නවා F කියන්නේ බලයක් r කියන්නේ බලයක්. එතන මේක ඒකකවත් මානවත් නැති රාශියක් වෙනවා. ඒකක මාන නැත. ඒකකවත් මානවත් නැති රාශියක් වෙනවා. මේ කියන්නේ නිකන් අගයක් විතරක් තියෙන නීතියක් විතරයි. ඒත් සාමාන්‍ය මේ වල අග බිඳුවත් එකත් අතර තමයි විචලනයක් සිද්ධ වෙන්නේ.
මේ වෙලාවේ බිඳුව 1 අතර විචලනයක් සිද්ධ වෙනවා. රඳාපවතින කවරමත්ද? ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය මත තමයි රඳාපැවැත්ම සිද්ධ වෙන්නේ. රයිට්. ඔන්න සීමාකාරී ඝර්ෂණ සංගුණ. එතකොට සීමාකාරී අවස්ථාවේදී අපිට ලියන්න පුළුවන් කවුද? F සීමාකාරී mu r ට සමානයි කියලා ලියන්න පුළුවන්. සීමාකාරී mu r ට සමානයි කියලා ලියන්න පුළුවන්. ස්පර්ශ පුෂ්ඨ අතර පවතින උපරිම ඝර්ෂණ බලය කියලා දන්නවනම් විතරක් ඔක ලියා ගන්න පුළුවන්. රයිට්. ඔය ටිකක් සටහනක් දාගන්න ඉක්මනට. ඔය ටිකක් සටහනක් දාගන්න. හරි අපි යමු ඊළඟ මාතෘකාවට. අපි ඊළඟ එකන තමයි ඝර්ෂණ බලය ඊළඟ එකන නැත්නම් ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය යන මාතෘකාව ගතික ඝර්ෂණය. මොකක්ද අපි කියන්නේ? අපි ඒකට කියනවා ගතික ඝර්ෂණය කියලා. ඒතර ගතික ඝර්ෂණය කියලා කියන්නේ දැන් මෙහෙම වස්තුව චලිත වීම ආරම්භ වීමෙන් පසු වස්තුව චලිත වීම ආරම්භ වීමෙන් පසු ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය මෙලෙස හඳුන්වයි. වස්තුව චලිත වීම ආරම්භ වීමෙන් පසු ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය මෙලෙස හඳුන්වයි. අපි ඒකට කියනවා මොකද්ද? ගතික ඝර්ෂණය කියලා. වස්තුව චලිත වීමෙන් පසු. ඒතර F ගතික කියන එක සමානුපාතික නම් පුතේ R ට. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවට සමානුපාතිකයි. හරි? සමානුපාතිකයි. ඒතර ගතික ඝර්ෂණයට එළඹුණාට පස්සේ ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය ආය වෙනස් වෙන්නේ නැත්තම් ඒ ගතික ඝර්ෂණ බලයත් ආය වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. ඒ යගේම දිගටම තියෙනවා. උදාහරණයක් විතර කලින් අපි සඳහන් කරේ නිව්ටන් 98ක් වුණා නම් ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය වෙනස් වෙන්නේ නැත්තම් නිව්ටන් 98ම තමයි වාහනේ වේගයක් හරි මොනවා කොච්චර වැඩි වුණත් ඒ නිව්ටන් 98 ආය වෙනස් වෙන්නේ නැහැ. සමානුපාතික නා කීයටද? R ට. එහෙනම් ඔකෙත් සමානුපාතික කියන එක නැති කරන්න නියතයක් දාන්න ඕන. අපි ඒකට කියනවා mu ගතික කියලා. මොකද කියන්නේ? mu ගතික කියලා කියනවා. mu ගතික කියලා කියනවා. එතකොට mu ගතික කියන්නේ කාටද? මේ වාතයේ ගතික කියලා කියන්නේ ගතික ඝර්ෂණ සංගුණිකය. එයාට කියනවා ගතික ඝර්ෂණ සංගුණිකය කියලා. ගතික ඝර්ෂණ සංගුණකය. ගතික ඝර්ෂණ සංගුණකය එයා රඳා පවතින්නේ පුෂ්ඨ ස්වභාවය මත. පුෂ්ඨ ස්වභාවය මත තමයි රඳා පවතින්නේ. පුෂ්ඨ ස්වභාවය මත රඳා පවතින නියතයක් තමයි ගතික ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ. ඒ කවුද? mu ගතික. රයිට්. පුෂ්ඨ ස්වභාවය මත රඳා පවතිනවා. අපි දන්නවා කලින්ම ලියුවා F සීමාකාරී ඝර්ෂණ බලය සමානයි mu සීමාකාරී වාරයක් R කියලා අපි දන්නවා. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි තුම වස්තු අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ කියලා. හරි. ඒක ගතික අවස්ථාවට ගියාට පස්සේ අපි ලියුවා F ගතික සමානයි mu ගතික වාරයක් R කියලා. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි අභිලම්බ ප්‍රතික්‍රියාව නියතව තිබ්බ කියලා හිතුව වෙනස් වෙන්නේ නැහැ. ඉතින් F සීමාකාරී වලට වඩා අපි දන්නවා විශාලයි කියලා සීමාකාරී F ගතිකට වඩා. එහෙනම් මට ලියන්න පුළුවන් මේ සීමාකාරී විශාල වෙනවා mu ගතිකට වඩා. එහෙනම් mu ගතික කියන එක නට වඩා අනිවාර්යයෙන් mu සීමාකාරී මොකද වෙන්නේ? විශාලත්වයෙන් වැඩි වෙන සුළු වශයෙන් වැඩිවීමක් වෙනවා. මේකත් අරක වගේම තමයි අගයක් විතරයි තියෙන්නේ. එන නියත අගයක් පමණයි ඔකෙදිත් තියෙන්නේ. ඔන්න ඝර්ෂණ බලයේ අවස්ථා තුන තමයි ඔය තියෙන්නේ. අපි යමු ඊට පස්සේ කතා කරන්න. හරි. ඔකෙත් සටහනක් ඔයගොල්ලෝ දාගන්න. හරි. නෝට් එක පැහැදිලිව ඔයගොල්ලෝ හිමීට ලියා ගන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. තියෙන ගැටලු මට යොමු කරන්න. මම ඒවට විසඳුම් ලබා දෙන්නම්. හරි. අපි බලමු ඔය යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය කොහොමද වෙනස් වෙන්නේ කියලා. මොකක් හරි වස්තුවක ස්පර්ශ පුෂ්ඨ දෙකක් තියෙනවා. ඒ පුෂ්ඨ දෙක අතර අදාළ වස්තුවක් තියලා තියෙනවා. ඒ අදාළ වස්තුව තිබ්බට පස්සේ මේ පැත්තට බලයක් යොදනවා. ඒ බලයේ යොදන බලයත් එක්ක කියන්නේ විචලන වෙන බලයක් යොදනවා කියලා හිතමුකෝ අපි. කියන්නේ වැඩි කරන බලයක්. විචලන බලයක්. විචලන බලයක් කරනකොට මේ පුෂ්ඨ ස්වභාවයත් එක එක තත්ත්වෙ ඉඳලා එක එක තත්ත්ව වලට පැමිණෙනවා. කියන්නේ සංසිරු මාර්ග ඝර්ෂණයේ ඉඳලා සීමාකාරී අවස්ථාවට ආවිල්ලා ඊට පස්සේ ගතික ඝර්ෂණ අවස්ථාව බවට පත් වෙනවා. අපි බලමු
ප්‍රස්ථාරිකව කොහොමද ඔක නිරූපණය කරන්න කියලා. බලමු ප්‍රස්ථාරිකව එක නිරූපණය වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ තියෙන යොදන බලය. මේ පැත්තට මම ලියනවා ඝර්ෂණ බලය. මුල් අවධියේදී යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩි වෙනවා. සමානුපාතිකව වැඩි වෙනවා. ඒතර ඒ එන්නේ කවුද? මෙන්න මෙතෙන්දී උපරිම ඝර්ෂණ බලය ලැබෙනවා. ඒ තමයි සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණයෙන් පස්සේ ලැබෙන මොන අවස්ථාවටද? ගතික ඝර්ෂණ අවස්ථාවට. ඒතර වෙන්නේ මොකද්ද? අන්න පොඩ්ඩක් අඩු වෙනවා. පොඩ්ඩක් අඩු වෙලා නියත වෙනවා. ආය වෙනස් වෙන්නේ නැහැ. කොච්චර බලය වැඩි කරත් ආය වෙනස් වෙන්නේ නැහැ. ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය වෙනස් වෙන්නේ නැත්තම්. එහෙනම් ඔන්න ඔතන ඝර්ෂණ බලයේ අපි අවස්ථා තුන එනවා. හරි. ඒතර මේ කවුද? මේ තමයි අන්න අපි කතා කරන ස්ථිතික ඝර්ෂණය. එහෙම නැත්නම් ස්වයං සීරුමාරු ඝර්ෂණය. ස්වයං සීරුමාරු ඝර්ෂණ. මෙන්න මේ උපරිම අවස්ථාව. මේ තමයි සීමාකාරී අවස්ථාව. මේ තමයි ගතික ඝර්ෂණය ක්‍රියාත්මක කරන අවස්ථාව. මොකද ගතික ඝර්ෂණය ක්‍රියාත්මක කරන අවස්ථාව. රයිට්. හරි රයිට්. ඔක සටහනක් දාගන්න. ඉක්මනට දාගන්න සටහන. ඔය තමයි ගතික ඝර්ෂණ මෙතන තමයි ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන අවස්ථාව කියලා කියන්නේ. ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන අවස්ථාව තියෙන්නේ. ගතික ඝර්ෂණ ක්‍රියාත්මක කරන අවස්ථාව. හරි. හරි. ඊට පස්සේ අපි බලමු ඝර්ෂණ බලය රඳාපවතින සාධක මොනවද කියලා. හරි. ඝර්ෂණය රඳාපවතින සාධක. ඝර්ෂණ රඳාපවතින සාධක ගත්තාම ඝර්ෂණ බලය රඳාපවතින සාධක තියෙන දෙකයි. සාධක දෙකයි තියෙන්නේ. එකක් තමයි ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය. එකක් තමයි ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය. දෙවෙනි එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය දෙන්න වෙනස් කරන්නේ නැතුව අපිට ඝර්ෂණ බලය වෙනස් කරන්න බෑ. ඔය දෙන්න වෙනස් කරන්නේ නැතුව ඝර්ෂණ බලය වෙනස් කරන්න බෑ. එහෙනම් අපි ස්පර්ශ ඝර්ෂණ බලයක් වෙනස් කරන්න ඕන නම් අපි වෙනස් කරන්න ඕනේ කවුද? එක අපි එක්ක වෙනස් කරන්න ඕන ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය. දෙක එක්ක අපි වෙනස් කරන්න ඕන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ දෙන්න වෙනස් වෙන්නේ නැත්නම් ඝර්ෂණ බලය කියන එකන වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. හරි. මොකද වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. බලපාන සාධක දෙකයි ස්පර්ශ පුෂ්ඨ ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි. අතන මම තා චුට්ටක් ඔක පැහැදිලි කරවුවොත් එහෙම හරි. මොකක් හරි පොඩි විස්තරයක් කියවුවොත් මෙන්න මෙහෙම මට ඔක් කියන්න පුළුවන්. කියන්නේ උදාහරණයක් විදිහට ඝර්ෂණ බලය වැඩි හෝ අඩු කරගන්න මට ඔන්න සාධක දෙක වෙනස් කරන්න පුළුවන්. ඝර්ෂණ බලය වැඩි හෝ අඩු කරන්න මට පුළුවන් ඔන්න ඔය කියන සාධක දෙක වෙනස් කරන්න. ඒතර ඔය සාධක දෙක වෙනස් කරලා ඝර්ෂණ බලය අඩු වැඩි කරගැනීමේ හැකියාව මට තියෙනවා. කියන උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔන්න අපි කියනවා මෙහෙම. ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය ගත්තොත් පුතා සුමට පුෂ්ඨ වල ඝර්ෂණය අඩු වෙනවා. සුමට එනකොට ඝර්ෂණය අඩුයි. ඝර්ෂණය අඩු කරන්න පුළුවන් සුමට කරලා. ඝර්ෂණය පල්ලම් බහිනවා. හැබැයි දැන් පුෂ්ඨයක් මොකක් හරි පුෂ්ඨයක් රළු කරොත් අන්න ඝර්ෂණය වැඩි කරනවා. ඝර්ෂණය වැඩි කරන්න පුළුවන් පුෂ්ඨ රළු කරලා. පුෂ්ඨ රළු කරලා. ඒතර ඔය දැන් වාහන වල කට්ට කපනවා, සපත්තු වල කට්ට තියෙනවා. ඒ ඝර්ෂණය වැඩි කරන්න එතන උපක්‍රම. ඒ වගේම නිකන් සුමට කරනවා කියන්නේ බෝල බෙයාරින් යොදන රේස් බෝල කියන්නේ බෝල බෙයාරින් රෝල බෙයාරින් යොදන පියර වර්ග යොදන කියන්නේ පවුඩර් වර්ග දානවා. හරි. පවුඩර් වගේ යොදනවා. ඒ තමයි සුමට කරන්නේ. වැලි කඩදාසි වලින් මදිනවා. අන්න වගේ මැදලා සුමට කරනවා. ඒතර සුමට පුෂ්ඨයක් ගත්තොත් එයාගේ ඝර්ෂණ බලය අඩු වෙනවා. රළු පුෂ්ඨයක් ගත්තොත් එයාගේ ඝර්ෂණ බලය වැඩි යගේ එක තමයි තියෙන්නේ. රළු පුෂ්ඨ වල ඝර්ෂණ බලය වැඩි, සුමට පුෂ්ඨ වල ඝර්ෂණ බලය අඩු වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් ඝර්ෂණ බලය වැඩි කරන්න කවුරු පාවිච්චි කරලාද? ඔන්න ඔය කියන අභිලම්බ ප්‍රතික්‍රියාව. කියන්නේ දැන් එහෙම වස්තුවක් තියලා කීයක් හරි ඝර්ෂණ බලයක් තියනවා කියන්නේ. බලයක් දාපුවම ඕක වැඩි කරගන්න පුළුවන්. තව මොකක් කරන එකකින් තියෙනවා. අන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කරා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කරා කියන්නේ මොකද්ද? අන්න ඝර්ෂණ බලය වැඩි වීමක් සිද්ධ වෙනවා. ඝර්ෂණ බලය මොකද වෙන්නේ? වැඩි වීමකට ලක් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කරලත් අපිට ඒක වැඩි කරගන්න පුළුවන්. ඒතර ඔය සාධක දෙක මත විතරයි ඝර්ෂණ බලය කියන එක නා අදාපවතින්නේ. හරි.
නේද? ඊට පස්සේ දැන් ගියොත් එහෙම කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැද්ද කියලා. ඇත්තටම ඒකට හේතුවත් මම කියන්නම්. ඝර්ෂණ බලය ගත්තාම ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා නොපවතී. වර්ගඵලය මත රඳා නොපවතී. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ ඝර්ෂණ බලය කියන එක. හරි. ඒක කොහොමද අපි බලන්නේ? ඒක බලන්නේ මෙහෙමයි. මේ බලන්නකෝ. ඔක පොඩි පැහැදිලි කිරීමක් කොට මෙහෙම දෙන්න පුළුවන්. වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ කියලා. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය. ඒකට හේතුව තමයි මොකක් හරි පුෂ්ඨයක් ගත්තාම මේ පුෂ්ඨවල වැඩි හරියක් තියෙන්නේ කඩතුළු. ඔන්නෝම. අතිවිශාල කඩතුළු සංඛ්‍යාවක් තමයි මේ පුෂ්ඨවල ඇත්තටම තියෙන්නේ. ඒතර මේ පුෂ්ඨය උඩින් තව පුෂ්ඨයක් තිබ්බහම මෙන්න මේව ඇත්තටම ඔය තැන් දෙකක් තුනක් වගේ තමයි ඇත්තටම ස්පර්ශ වෙලා තියෙන්නේ. ඔන්නෝම. තවත් කුඩා සංඛ්‍යාවක් තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. එතකොට ඕකේ පැත්ත මාරු කරා කියලා ඔය ස්පර්ශන ලක්ෂ සංඛ්‍යාව ගොහාලුකොට වෙනස් වෙන්නේ නැහැ. මොකද පැත්ත මාරු කරා කියලා මේ කුඩ අතරම හිටෙවුවා කියලා ස්පර්ශන ලක්ෂ සංඛ්‍යාව මහලුකොට වෙනස් වෙනවද? මේ වෙනස් වෙන්නේ නැහැ. හරි. මේ වෙනස් වෙනවද? මේ වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. ඔන්න ඔය හේතු හින්දා තමයි ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත ඝර්ෂණ බලය රඳා පවතින්නේ නැත්තේ. කියන්නේ ඔබනේ අඳින්නේ මෙහෙමනේ. ඔහොම තිබ්බත් මේ පුෂ්ඨ දෙක වෙනස් වෙන්නේ නැත්තම් ඔය එතෙන්දී ඇති වෙන ඝර්ෂණ බලයයි මේක මෙහෙම අරගෙන මේක මෙන්න මේ අතර හිටෙව්වත් ඔතෙන්දී තියෙන ඝර්ෂණ බලය දෙන්නා මොකද්ද? එකම අගයකට තමයි යන්නේ. කියන ඝර්ෂණ බල දෙකම මොකද වෙන්නේ? එකම අගයකට පත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. right. ඒතර ස්පර්ශ පුෂ්ඨ ස්වභාවය මත රඳා පවතිනවා. ස්පර්ශ පුෂ්ඨ වර්ගඵලය මත රඳා පවතින්නේ නැහැ. අභිලම්භ ප්‍රතික්‍රියාව මත රඳා පවතිනවා. right. ඔක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ওই ටික තමයි ස්වභාවයත් එක්ක ඝර්ෂණ බලය වෙනස් වෙන ආකාරය. right. ඔබ දැන් ඉස්සරහට ඊළඟ ටික ආය බලමු. හරි. දැන් අපි උතනින් එහාට ඝර්ෂණ බලය තව විස්තර ටිකක් කතා කරමු. ඒතර මම මුලින්ම පටන් ගන්නකොට කිව්වා ඝර්ෂණ බලය කියන එක ගත්තාම හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන චලිතයකට විරුද්ධව කියලා. කොහොමද? චලිතයකට විරුද්ධව තමයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වේ. ඒතර අපි බලමු ඔය චලිත වෙන වස්තුන් එක්ක බලපුවාම ඝර්ෂණ බලය අපි කොහොමද ලකුණු කරගන්නේ කියලා පොඩි විස්තරයක් සහ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහ කරමු. ඒතර උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. දැන් ඔන්න ඉස්සෙල්ලා මම කතා කරවුවා ස්පර්ශ පුෂ්ඨයක් තියෙනවා. එතකොට මෙයාට මේ පැත්තට බලයක් දැම්මොත් මෙයා මත ඝර්ෂණ බලය තියෙන්නේ පිටිපස්සට. එයාගේ චලිතයට විරුද්ධව. එතන යට පුෂ්ඨය මත තියෙන ඝර්ෂණ බලය කොහෙටද? ඉස්සරහට එයාගේ ඝර්ෂණ බලය තියෙන පැත්තට. හරි. මම හිතනක පැහැදිලියි කියලා. ඒතර මෙහෙම හිතන්න. දැන් ඔන්න අපි ගත්තොත් එහෙම තව ඝර්ෂණ බලය තියෙන අවස්ථාවක්. බයිසිකලයක් පදිනවා කියලා හිතන්න. බයිසිකලයක් පදිනවා කියලා හිතන්න. තියෙනවා. එතකොට අපි ගත්තොත් අපි පිටිපස්ස රෝදමත් තමයි බලය යොදන්නේ. හිතන්න. තව චුට්ටක් හිතන්න මෙහෙම. අපි හිතන්නකෝ දැන් අපි ඇවිදගෙන යනවා කියලා හිතන්න. මිනිස්සෙක් ඇවිදිනවා කියලා හිතුවොත් කොහොමද ඇවිදින්නේ? මිනිස්සයා හැම තියනවා අපලනේ ඇවිදිනකොට කොහෙටද ඝර්ෂණ බලය ඇති වෙන්නේ? හිතන්න දැන් මිනිස්සෙක් ඇවිදිනකොට මිනිස්සයා පිටිපස්සට තමයි පොළොව තෙරපන්නේ. කියන්නේ පිටිපස්සට තමයි පොළොව තල්ලු කරන්නේ. මිනිස්සයා පොළොව පිටිපස්සට තල්ලු කරනකොට තමයි ඉස්සරහට යන්නේ. එහෙනම් පිටිපස්සට තල්ලු කරනවා. එහෙනම් තල්ලු කරන්නේ පිටිපස්සට ඊට විරුද්ධව තමයි ඝර්ෂණ බලය ඇති වෙන්න ඕනේ. පොළොව පිටිපස්සට තමයි තෙරපන්නේ. එහෙනම් ඝර්ෂණ බලය කොහෙටද තියෙන්නේ? අන්න ඝර්ෂණ බලය ඇති වෙන ඉස්සරහට. ඝර්ෂණ බලයෙන් තමයි මිනිස්සයා යන්නේ අතරම පාරේ. හරි. ඒතර මොකද වෙන්නේ? පිටිපස්සටම කකුලෙන් තෙරපනවා. එහෙනම් ඝර්ෂණ බලය ඉස්සරහට ඇති වෙනවා. හරි. ඝර්ෂණ බලය කොහෙටද තියෙන්නේ? ඉස්සරහට ඇති වෙනවා. ඒතර මෙහෙම හිතන්න. මේක මෙහෙම ගත්තාම ඝර්ෂණ බලය කොහෙටද තියෙන්නේ? ඝර්ෂණ බලය පිටිපස්සට ඇති වෙනවා. මේක මෙහෙම ගත්තාම ඔය පැටල් එක පාගනකොට මේ රෝදේ කරකන්නේ පිටිපස්සට. රෝදේ කැරකෙන්නේ කොහෙටද? රෝදේ කැරකෙන්නේ පිටිපස්සට. එහෙනම් ඝර්ෂණ බලය කොහෙටද තියෙන්න ඕනේ? අන්න අපි දන්නවා චලිතයට විරුද්ධව තමයි ඝර්ෂණ බලය තියෙන්න ඕනේ. එහෙනම් අපි කියනවා ඝර්ෂණ බලය තියෙන ඉස්සරහට. ඝර්ෂණ. ඉස්සරහ රෝදේ කොහොමද ගියේ ඉස්සරහට? අපි ඒක මත බලය යොදන්නේ නැහැනේ. එයා ගියේ කොහොමද ඉස්සරහට? එහෙනම් එයාගේ ඝර්ෂණ බලය තියෙන්නේ පිටිපස්සට. ඝර්ෂණය තියෙන්නේ පිටිපස්සට. කියන එක තේරුණානේ? රයිට්. ඔය විදිහට
අපි වාහනයක් ගැන බලමු. වාහන ගැන බලද්දී එක එක වාහන එක එක ස්වභාවයන් විදිහට තියෙනවානේ. වාහන ගත්තාම අදාළ වාහන එක එක ස්වභාවයන් විදිහට තියෙනවා. ඒකට ඒ ස්වභාවයන් එක්ක බලපුවාම කොහොමද ඇති වෙන්නේ ඝර්ෂණ බලය කියන එක නා අපි බලමු. හරිද? රයිට්. ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයකට හිතන්න. සමහර වාහන තියෙනවා ඒකේ පිටිපස්ස රෝද දෙකට විතරයි බලය සපයන්න පුළුවන්. සමහර වාහන තියෙනවා එයාගේ බලය සපයන්න පුළුවන් පිටිපස්ස රෝද දෙකට. අපි හිතමු මේ වාහනේ යන්නේ මේ පැත්තට කියලා. මම ගණන් ඉන්නවා ඉස්සරහම. මට ගත්තාම ඊළඟ එක්කනා ගත්තාමත් එහෙමයි. මෙයාත් යන්නේ ඉස්සරහට කියලා මම ගන්නවා. හරි. තව වාහනයක් අපි හදමු. අවස්ථා තුනටම ගැලපෙන විදිහට. එතකොට මට ගන්න එකවරම පැහැදිලි කිරීම කරගෙන ගිය හැකියි. මෙයා මෙහෙම ගත්තොත් එහෙම අපි හිතමු එයා යන්නේ ඉස්සරහට කියලා. එයා යන්නේ කොහෙද? ඉස්සරහට කියලා අපි ගමු. ඒතර පුතේ හොඳට බලාගන්න. මම හිතන්නම් මේකෙන්කට එන්ජින් එකෙන් බලය සපයන්නේ පිටිපස්ස රෝද දෙකට විතරයි කියලා. රියර් වීල්. රෝද දෙකට පමණයි. මම හිතන්නම් මෙයා ගත්තොත් මෙයාගේ එන්ජින් එකෙන් බලය සපයන්නේ ඉදිරිපස රෝද දෙකට විතරයි කියලා. ඉදිරිපස රෝද දෙකට විතරයි. මම හිතන්නම් මෙයාගේ රෝද හතරටම බලය සපයනවා කියලා එන්ජින් එකෙන්. ඒකට කියන 4 wheel රථයක්. රෝද හතරටම. රෝද හතරටම බලය සපයනවා. දැන් බලමු අපි ඝර්ෂණ බලය කොහොමද ලකුණු කරන්නේ කියලා. මෙයා අපි ඔක්කොම වාහනට කියන්නේ අර පැත්තට කියලා තමයි ගත්තේ. ඔක පිටිපස්සට එන්න හැදෙන්න පුළුවන්. ඊට එන්න හැදෙන්නත් පුළුවන්. අපි හිතමු දැනට යන්නේ කොහෙටද? ඒක ඉස්සරහට යනවා කියලා විතරක් හිතමු. එහෙම ගත්තොත් තමයි මම ඔය පැහැදිලි කිරීම දීගෙන යන්නේ. රයිට්. මේ බලන්න. එතකොට මේකෙදි ගත්තාම පිටිපස්ස රෝදනේ යන්නේ. නම් පිටිපස්ස රෝදේට තමයි බලය යොදන්නේ. එතකොට පිටිපස්ස රෝදේ කරකන්න ඕනේ පිටිපස්සට. එහෙනම් බලය තියෙන කොහෙටද? ඉස්සරහට. ඉස්සරහ ඝර්ෂණ බලය තියෙන කොහෙටද? ඉස්සරහට. ඉස්සරහ රෝදේ කොහොමද ගියේ ඉස්සරහට? එයා මත බලය දුන්නේ නැහැ. එහෙනම් ඝර්ෂණ බලය පිටිපස්සට. ඊළඟ එක ඉදිරිපස රෝදේට තමයි බලය යොදන්නේ. ඉස්සරහට යන්නම් ඉදිරිපස රෝදේ කරකන්න ඕනේ පිටිපස්සට. පිටිපස්සට කැරකෙනවා කියලා කියන්නේ ඝර්ෂණ බලය තියෙන්නේ ඉස්සරහට. ඉස්සරහ පිටිපස්ස රෝදේ ගියේ ඉස්සරහට ඝර්ෂණ බලය පිටිපස්සට. මොකද එන්ජින් එකෙන් බලයක් එයාට ඇති වෙන්නේ නැහැ. අපි ගියොත් ඊළඟ කොටසට රෝද හතරටම තියෙනවා නම් පිටිපස්ස රෝදේ කරකන්නේ පිටිපස්සට. එතකොට තමයි ඉස්සරහට යන්නේ. එහෙනම් ඝර්ෂණ බලය ඉස්සරහට. F ඝර්ෂණය. ඉස්සරහ රෝදේ කරකන්න ඕනේ පිටිපස්සට. ඝර්ෂණ බලය ඉස්සරහට. ඝර්ෂණ බලය කොහෙද තියෙන්නේ? ඉස්සරහට. හරි. එතන මොකද වෙන්නේ? මේක ගත්තොත් එහෙම රෝද හතරක් තියෙනවා. මෙතන තියෙන ඝර්ෂණ බලය. පිටිපස්ස රෝදේ කරකන්න ඕනේ පිටිපස්සට. ඝර්ෂණ බලය ඉස්සරහට. ඉස්සරහ රෝදේ කැරකෙන්නේ පිටිපස්සට. ඝර්ෂණ බලය ඉස්සරහට. ඇයි ඒ? රෝද හතරම ක්‍රියාත්මක කරන හින්දා. තේරෙනවද ඝර්ෂණ බලය ලකුණු කරන විදිය? කොහොම තමයි ඔයගේ එක ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන ආකාරය අපි පැහැදිලි කරන්නේ. රයිට්. එතනින් එහාට අපි ඊළඟ කොටස් ටික කතා කරන්න පටන් ගමු. එතනින් එහා ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධ. එතනින් එහාට අපි බලමු ඝර්ෂණ බලය මොනවද ක්‍රියාත්මක කරන වැඩසටහන කියලා. ඒක දෙන්නේ මෙහෙමයි. මේ බලන්නකෝ. දැන් ඔන්න ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කොහෙටද? ඉස්සරහටයි පිටිපස්සට අපි එහෙම බැලුවා. ඉස්සරහා මේ පැත්තට පිටිපස්සට සමාධි වශයෙන් බැලුවා. ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන දිශාව. රයිට්. ඊට පස්සේ මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. ඒ කියන්නේ නිකන් තලයක් තියෙනවා. තලයක් මත වස්තුවක් තියලා තියෙනවා. තලයක් මත වස්තුවක් තියලා තියෙනවා. තලයක් මත වස්තුවක් කොහොම තියලා තියෙනවා. හරි. ඒතර මේ තලය මෙහෙට චලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කෝණය හොම උඩට තල්ලු කරලා වෙනස් කරන්න පුළුවන්. දැන් ඔහොම ගත්තොත් ওই වස්තුව සමතුලිතව තියෙන වස්තුවක්. එහෙනම් තලය උඩට උස්සනකොට ඒ වස්තුවේ සමතුලිතතාවය බෙදෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ආකාර කීයක් තියනවද? දෙකක් තියෙනවා. ඒතර මගේ මෙතන මාතෘකාව ඝර්ෂණයෙන් හින්දා මම ඝර්ෂණයෙන් සමතුලිතතාවය බෙදෙන කියන අවස්ථාවට එන්නම්. ඒ වුණාට අපිට වෙනස් අවස්ථාවක් බලමු. ඒ කියන්නේ මෙහෙම වගේ.
මේ වස්තුවම උඩට උස්සනකොට මෙයා මෙන්න මෙහෙම තියනවා නම් වස්තුව එකක් මේ වස්තුවේ මේ පැත්තට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයේ සීමාව පැනලා මේක මේ පැත්තට ලිස්සන්න පුළුවන්. ලිස්සන්න පුළුවන්. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි වෙලා මෙහෙට මොකද වෙන්න පුළුවන්? ලිස්සීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ওই වස්තුවේ සමතුලිතතාවය බෙදෙන්න පුළුවන්. ලිස්සන්න කලින් ওই වස්තුව මෙන්න මෙතන අක්ෂය වටේ කැරකිලා මේ පැත්තට පෙරලෙන්න පුළුවන්. මොකද වෙන්න පුළුවන්? පෙරලීම වෙන්න පුළුවන්. ඒතර ඔන්න ඔය අවස්ථා දෙකටම අපි කියන ඔය වස්තුවේ චලිතය වෙනස් වෙන්න පුළුවන්. එකක් මොකක්ද වෙන්න පුළුවන්? ලිස්සලා ඔය වස්තුවේ චලිත ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් පෙරලීමෙන් ඔය වස්තුවේ චලිත ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒතර මම මෙතෙන්දී අවධානය යොමු කරන්නේ ලිස්සීමෙන් චලිතයේ ස්වභාවය වෙනස් වීම සම්බන්ධව. එන උඩට හොමම උස්සනවා. ඒ කියන්නේ මේක නිකන් පෙරලෙන්නේ නැති වස්තුවක් කියලා හිතමු. ඒ කියන්නේ ෆ්ලැට් වස්තුවක් වගේ ගමනේ කාසියක් වගේ වස්තුවක් කියලා හිතමු. හරි. ඔකත් පොඩි සටහනක් දාගන්න ඉස්සරෝ. මම නිකන් සාධාරණ අවස්ථාවකට ගන්නම් වස්තුව ඔන්න ඔය විදිහට තීටා කෝණයක් ඇන්ගල් වල තියෙනවා. මෙන්න මේ වස්තුව තියෙනවා කියලා හිතන්නවා. ඔය විදිහට නිකන් වස්තුව එහෙම තියෙනවා කියලා හිතමු. ඒතර මෙයාගේ බල පද්ධතිය මම ලකුණු කරොත් මෙයාගේ මෙතනින් සිරස්ස පල්ලෙහාට මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. හරි. ඒතර ලිස්සන්නේවත් සීමාකාරී අවස්ථාවේවත් නෙවෙයි තියෙන්නේ කියලා මම හිතනවා. ඒ කියන්නේ මේ ඝර්ෂණ බලය මොකද්ද? ස්වයංසීරු මාරු ඝර්ෂණ අවස්ථාවේ වස්තුව පවතී කියලා අපි හිතමු. ඒකල තමයි මේ බල ලකුණු කිරීම සිදු කරලා ලබන්නේ. හරි. එතනින් පල්ලෙහාට තියෙනවා. අපි දන්නවා මේ පැත්තට තියෙනවානේ බල බලමු. සම්රචක. මෙතනින් කෙලින්ම අවිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා ඒක ආර් වෙනවා. හරි. මෙතන කෝණේ θ නම් පුතේ මෙතන කෝණෙත් θ වෙනවා. හරි. මේ පැත්තට එනවා සංරචකයක් mg cos θ කියලා එනවා. මේ පැත්තට එනවා සංරචකයක් ඒකේ අගය mg sin θ වෙනවා. mg sin θ වෙනවා. එතකොට ඕක සීමාකාරී සමතුලිත අවස්ථාවේ නෙවෙයි නම් තියෙන්නේ. ඒ ඝර්ෂණ බලය. මේ පැත්තට ඇතිවෙන ඝර්ෂණ බලය කියලා කියන්නේ සීමාකාරී නෙවෙයි. ඒ ඇවිල්ලා ස්ථිතික ඝර්ෂණ අවස්ථාව. ඒ ඝර්ෂණ බලය කාට සමාන වෙන්නේ? mg sin θ ට සමාන වෙනවා. එතකොටද ඝර්ෂණය කියන එක නා සමාන වෙනවා mg sin θ ට. හරි. mg sin θ ට සමාන වෙනවා. රයිට්. ඔන්න බලන්න අවස්ථාව. ඝර්ෂණය සමාන mg sin θ ට ඒ වස්තුව සීමාකාරී අවස්ථාවේ නොතියෙනකොට. රයිට්. පැහැදිලිනේ? රයිට්. අපි හිතමු ඔය වස්තුව දැන් තව ටිකක් මෙයා වුණාට පස්සේ සීමාකාරී අවස්ථාවට ගියා කියලා. මොන අවස්ථාවටද? සීමාකාරී අවස්ථාවට ගියා කියලා හිතමු. හරි. මොන සීමාකාරී නොවන අවස්ථාවයි. මේ තියෙන්නේ ස්වයංසීරු මාර්ගය. ඊට පස්සේ අපි හිතනවා සීමාකාරී අවස්ථාවට වස්තුව යනවා කියලා. සීමාකාරී. අපි කතා කරනවා අදාළ වස්තුව සීමාකාරී අවස්ථාවට යනවා කියලා. ඒතර සීමාකාරී අවස්ථාවට ගියොත් මොකද වෙන්නේ? අන්න මට ලියන්න පුළුවන් සීමාකාරී සමානයි μ වාරයක් r කියලා. සීමාකාරී සමානව කාටද? μ වාරයක් r කියලා ලියන්න පුළුවන්. μ r කියලා ලියුව හැකියි. ඒතර සීමාකාරී සමානයි μ වාර වෙනවනේ. μ වාරයක් r වෙනවා. එහෙනම් තව චුට්ටක් වක ලියන්න පුළුවන්. μ කියන එක නම් තමයි. r කියන්නේ කාටද පුතේ? r කියලා කියන්නේ mg cos θ ට සමාන න r වලගේ සමතුලිතතාවය ගත්තොත්. එයා ලියන්න පුළුවන් mg cos θ කියලා. ඔන්න දෙවෙනි අවස්ථාව. තියෙන්නේ සීමාකාරී අවස්ථාවේදී. හරි. ඊට පස්සේ තව චුට්ටක් උස්සවුවට පස්සේ ඔක ගතික අවස්ථාවටම ආවා කියලා හිතන්නකෝ. සීමාකාරී අවස්ථාව නෙවෙයි ගතික අවස්ථාවටම අපි ආවා. ගතික අවස්ථාවට එනවා. ගතික අවස්ථාවේදී මට කොහොමද ගන්න පුළුවන්? ගතික අවස්ථාවේ ආලියන්න පුළුවන්නේ. සමානයි μ r කියලා. නම් ගතික අවස්ථාවේ දෙන්නේ මොකද්ද? f ගතික සමානයි μ r. r කියන්නේ අර mg cos θ ටම තමයි. mg cos θ ටම තමයි කෝණය පොඩ්ඩක් කෝණය වෙනස් එච්චරයි. කෝණය වෙනස්. තුන්වෙනි අවස්ථාව. රයිට්. ඒතර මම ගත්තොත් පුතේ
ඔන්න බලන්න. ඔගේ පළවෙනි අවස්ථාවේදී F ඝර්ෂණය කියන එක නා. mg කියන්නේ නියතයක්නේ. මම t ට තමයි වෙනස් කරන්නේ. එතකොට F ඝර්ෂණය කියන එක නම් මට ලියන්න පුළුවන් සමානුපාතික වෙනවලු sin t ට. කාටද? sin t ට. මේකෙත් එහෙමයි. මේ බලන්න. F සීමාකාරී අවස්ථාව ගත්තහමත් μත් mgත් නියතයි. සමානුපාතික වෙන්නේ කාටද? cos t ට සමානුපාතිකයි කියලා ලියන්න පුළුවන් මට. කාටද? cos t ට සමානුපාතිකයි කියලා ලියන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේදී ගත්තොත් එහෙම F ගතික අවස්ථාවේදීත් සමානුපාතික. හේතුව m මේ ටික නියතයි. සමානුපාතික වෙනවා. ආයත ලියන්න පුළුවන් cos t ට කියලා. cos t ට කියලා ලියන්න පුළුවන්. එහෙනම් සංසිරුමාර අවස්ථාවේදී sin t ට සමානුපාතික වෙනවා. ඊතුරු අවස්ථා දෙකේදී cos t ට සමානුපාතික වෙනවා. right. cos t ට සමානුපාතික වෙනවා. ඒතකොට හොඳට හිතන්න ඔය වස්තුව ගත්තොත් එහෙම ඔය අනත්තලය වෙනස් කරගෙන එනකොට මෙන්න මෙහෙම තියාන ඔය අනත්තලය මෙහෙම තියාන මෙහෙට ඇන්ගල් කරොත් එහෙම මෙතන වස්තුව තියෙනවා නම් ඔය වස්තුව තියාන ගේන්න පුළුවන් උපරිම දුර තමයි මෙච්චර. මෙතනින් පස්සේ නම් මේ වස්තුව නිදහසේ තියෙනවා නම් කෙලිම ගුරුත්වයට වැටෙනවා. එහෙනම් ගේන්න පුළුවන් උපරිම කෝණය කොච්චරයිද? මෙහෙම අරගෙන මෙතෙන්ට ගත්තොත් උපරිම කෝණය අංශක 90ක් විතර අපිට ගේන්න පුළුවන්. මෙහෙම තියාගෙන මෙන්න මෙතෙන් අංශක 90ක් විතරයි ගේන්න පුළුවන්. ඊට වඩා ගෙනියන්න පුළුවන්ද? ඊට වඩා ගෙනියන්න පුළුවන් නම් ඔක ඇලවිලා තියෙනවා. එහෙනම් මොනවා හරි වෙන සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන් උපරිම ගේන්න පුළුවන් අංශක 90ට විතරයි උපරිම වෙන්න පුළුවන්. වැඩි පැහැදිලිද? මෙහෙම තියාන මෙහෙම ගෙනවොත් උපරිම ගේන්න පුළුවන් අංශක 90ට පමණයි. දැන් අංශක 90ට එහා කෝණ පිහිටන්න හේතුවක් නැහැ. මොකද වෙන්නේ? හේතුවක් නැහැ. right. එතන ඔතන පොඩි සටහනක් දාගන්නකෝ ඒ ටිකේ විස්තරේ පැහැදිලි වෙන්නේ. පොඩි සටහනක් දාගන්න විස්තර මොකද්ද කියන්නේ කියන එක පැහැදිලි වෙන්න. ඊට පස්සේ බලමු මොකද එතනින් එහාට වෙන්නේ කියලා. right. හරි අහගන්නකෝ. එතකොට දැන් මේ sin t ටයි cos t ටයි සමානුපාතික වෙන හින්දා අපි බලමු මේ sin වක්‍රයයි cos වක්‍රයයි යන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. මම පොඩි වෙන කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් sin cos දෙන්න ගත්තොත් කොහොමත් අපි දන්නවා උපරිම යන්න බෑනේ කීයට වඩාද? අංශක 90ට වඩා යන්න බෑ. ඒක ෂුවර්. sin cos ගත්තොත් එහෙම මේ t ටත් එක්ක sin ගේ විචලනයයි cos ගේ විචලනයයි ගත්තොත් මේ පැත්ත sin ගත්තොත් බිඳුවේදී බිඳුවයි 90ේදී උපරිමයි ඔන්නෝම තමයි පල්ලම් බහින්නේ sin වක්‍රය. ඒතර මේ තමයි අංශක 90. 90ේදී එකක් වෙනවා. මේ ඉතින් යට පැත්තට එනකොට ඍණ එකක් තමයි වෙන්නේ. cos වක්‍රය ගත්තොත් ඒතර sin වක්‍රයනේ මේ හැඩයට. ඔහොම හැඩයට තමයි පටන් ගන්න. එහෙනම් cos වක්‍රය ගත්තොත් ඕකම අනිත් පැත්ත එන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට cos බිඳුවේදී බිඳුවයිනේ. cos බිඳුවේදී 1යිනේ උත්තරේ 1යි. මෙන්න මෙහෙම පටන් ගන්න තමයි cos වක්‍රය යන්නේ. cos 90ේදී උත්තරේ බිඳුවක් වෙනවා. කියන්නේ මේ හැඩේ තමයි එන්නේ. කියන්නේ 90 දක්වා පරාසෙදී sin නම් එන්නේ මෙහෙම, cos නම් එන්නේ මෙහෙම. කොහොම තමයි හිට වෙන්නේ. හරි. ඔක විචලනය වෙන්නේ cos උත් ධන 1යි ඍණ 1යි අතරද. sin උත් ධන 1යි ඍණ 1යි අතර තමයි විචලනයක් සිද්ධ වෙන්නේ. එහෙනම් ඔය යොදන ලබන කෝණෙත් එක්ක ඝර්ෂණ බලයේ විචලනය ඇන්දොත් එහෙම අපි චලනය වෙනවා කියලා හිතුවත් උපරිම කරකන්න පුළුවන් කෝණේ කීයද? අපි දන්නවා කලින්ම අංශක 90යි කියලා. එහෙනම් මොනවත් ප්‍රස්ථාරේ මට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේ පැත්තට මම ගත්තොත් θ කියන කෝණය මේ පැත්තට ඝර්ෂණය ගත්තොත් මුල ටිකේදී sin ට සමානුපාතිකයි. මේ විදිහට යනවා වක්‍රය. එක පාට මොකද වෙන්නේ? චුට්ටක් අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? ගතික ඝර්ෂණය આવොත් අඩු වෙන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න පල්ලම් බහිනවා. යන්න පුළුවන් උපරිම තැන කොච්චරයිද? cos විදිහට යනවා. යන්න පුළුවන් උපරිමගේ කීයද? θ කෝණෙත් එක්ක කීයද? උපරිම කෝණේ කරකැවෙන්න පුළුවන් අංශක 90යි කියලා තියෙනවා. හරි. වැඩි පැහැදිලි නේද? රයිට්. ඔච්චර තමයි ඔක එන්න ඕනේ. හරි. ලියගන්නකෝ ඒකේ සටහන. මේ පොඩි සටහනක් දාගන්න. එතකොට ඔක තමයි වෙන්න ඕනේ ඝර්ෂණය සම්බන්ධ. තව මට විස්තර කතා කරන්න තියෙනවා ඝර්ෂණය සම්බන්ධ. ඊටු කොටස් ටික අපි පියරින් ඉස්සරහට කතා කරගෙන යමු. මේ ඔයගොල්ලන්ටත් මහා ලොකු වදයක් නොවන විදිහට සහ මේ වැඩ පිළිවෙල හරියටම යන විදිහට ඔයගොල්ලන්ගේ පේපර් එකයි ඒ ටිකයි ඔක්කොම හරියටම වෙන විදිහක් බලලා අපි වැඩේ කරගෙන යමු. ඒතරේ අදාළ ආයතන වලට සම්බන්ධ වීම සහ ඒ සියලුම කටයුතු ඔයගොල්ලෝ කරන්න ඒ සුපුරුදු විදිහට අදාළ ගෲප් හරහා ඔයගොල්ලන්ට දැනුවත් කිරීම කටයුතු කරයි. ඒ විදිහට කරන්න පේපර් එකත් ලියලා අපි බලන තත්යකට ඒක හදාගමු. ඒ විදිහට මේ
දෙන උපදෙස් අනුව හරියටම වැඩේ කරගෙන යන්න. මම ඉතින් ආරම්භයක් විදිහට තමයි ඕක ගත්තේ. සතියෙන් සතිය අපි වැඩ කරන විදිය සහ ඒ සියල්ල වෙනස් කර කර වැඩි කර ඕගොල්ලන්ට වැඩිම ප්‍රතිලාභයක් එන විදිහට අපි වැඩේ කරගෙන යමු. එහෙනම් බොහොම ස්තුතියි. හරි. එහෙනම් අදට ආයුබෝවන්.